ආයුබෝවන් දුවේ පුතේ අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ 2017 O-level ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න 25. පළවෙනි ප්‍රශ්න විදියට තියෙන්නේ පුද්ගලයෙක් රුපියල් 1000ක මුදලක් 108ක වාර්ෂික සුළු පොලි අනුපාතිකයක් යටතේ බැංකුවක තැන්පත් කරයි. පළමු වර්ෂයේ අවසානයේ මෙම මුදල සඳහා ඔහුට හිමිවන පොලිය කොපමණද කියලා අහන්නේ. මේක අපිට හදන්න පුළුවන් තැන්පත් කරන මුදල විදිහට දීලා තියෙන රුපියල් 1000 වාර්ෂික සුළුපොලි අනුපාතකයේ දීලා තියෙනවා 108ක් කියලා. අපි මේ රුපියල් 1000 100න් 8න් ගුණ කරොත් අපිට ලැබෙනවා පළවෙනි වර්ෂයේදී ලැබෙන පොලිය. 0.2ට 0.2ක් කැපෙනවා. අපිට එතකොට ඉතුරු වෙන රුපියල් 10 ගුණ කිරීම 8ක්. රුපියල් 10 8න් ගුණ කරාම රුපියල් 80ක් කියලා අපිට ලැබෙනවා. දෙවෙනි ප්‍රශ්නේ විදිහට ඇවිල්ලා තියෙන රථයක් පැයට කිලෝමීටර් 30ක ඒකාකාර වේගයෙන් ගමන් කරයි. මෙම රථයට කිලෝමීටර් 120ක දුරක් ගමන් කිරීමට ගතවන කාලය පැය වලින් සොයන්න. ඒතර කාලය කියන එක සමාන වෙනවා දුර බෙදීම වේගයට. එතකොට මේකේ කාලය අපිට හෙව්වකි දුර දීලා තියෙන කිලෝමීටර් 120ක්. මේක බෙදුවා නම් වේගය කියලා දීලා තියෙන පැයට කිලෝමීටර් 30න් අපිට උත්තරේ ලැබෙනවා 120ට 30 ගොඩවල් තියෙනවා 4ක්. ඒක නිසා උත්තරේ විදිහට පැය 4ක් අපිට ලැබෙනවා. තුන්වෙනි ගාන ලඝු ගණක ආකාරයෙන් දක්වන්න. අපිට දීලා තියෙනවා 3/4 වෙනි බලය සමානයි 81ක් කියලා. මේකෙදි මේ දර්ශක ආකාරයෙන් ලියලා තියෙන එකේ මේ 3 තියෙන්නේ පාදයේ විදිහට, මේ 4 තියෙන්නේ දර්ශකය විදිහට. අපි මේ දීලා තියෙන ප්‍රකාශනය ලඝු ගණක ආකාරයෙන් ලියන්න ගියොත් එහෙම මේ ලඝු ප්‍රකාශනයේත් පාදයේ විදිහට එන්නේ දර්ශක ආකාරයේ තියෙන ප්‍රකාශනයේ පාදයට තියෙන සංඛ්‍යාව තමයි. ඒතර මේ ලඝු එකේ පාදයේ විදිහට 3 අපිට ලැබෙනවා. ඊළඟට සමාන ලකුණෙන් දකුණු පැත්තට ලඝු ප්‍රකාශනයේ එන්නේ දර්ශක ආකාරයෙන් ලියලා තියෙන එකේ දර්ශකයේ විදිහට තියෙන 4. ඊළඟට ඉතුරු වෙන්නේ 81. එතකොට 81 එනවා මේ පාදයට ඉහළින් මේ ලඝු ඝන ප්‍රකාශනයේ ඔන්න ඔය විදිහට. එතකොට අපිට උත්තරේ විදිහට මේක ලැබෙනවා ලඝු 3 පාදයට 81 සමානයි 4යි කියලා. හතරවෙනි ගාන සුළු කරන්න. අපිට VJ භාග දෙකක් අඩු කරන්න දීලා තියෙනවා. භාග අඩු කරන්න නම් හරයවල් සමාන වෙලා තියෙන්න ඕන. ඒක නිසා අපි මේකේ තියෙන මේ පළවෙනි භාගය 4x බවට පත් කරගන්න. පළවෙනි භාගයේ හරය 4x බවට පත් කරගන්න මේකේ හරය සහ ලවය කියන දෙකම දෙකෙන් ගුණ කරනවා. එතකොට අපිට දෙවරක් එක දෙකක් විදිහටත් දෙවරක් 2x 4x විදිහටත් පළවෙනි භාගය ලැබෙනවා. ඊළඟට ඒකෙන් අඩු කරන්න තියෙනවා 4x වලින් 1. හරය සමානයි ඒ හරයම දැම්මා. උඩ දෙකෙන් එකක් අඩු කරාම 1යි. අපිට පිළිතුර විදිහට ලැබෙනවා 1 බෙදීම 4x. පස්වෙනි ගාන රූපයේ දී ඇති තොරතුරු ඇසුරෙන් DBC කෝණයෙහි විශාලත්වය සොයන්න. අපිට මේ හොයන්න තියෙන්නේ DBC කියලා මෙන්න මේ කෝණය. අපි මේකෙදි පාවිච්චි කරනවා ත්‍රිකෝණයක බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන වේ කියන ප්‍රමේය. මේකෙදි මේ බාහිර කෝණයේ විදිහට තියෙන මේ අංශක 120ක් කියලා මේ දක්වලා තියෙන කෝණය ඒක සමාන වෙන්න ඕන DBC කියන අපිට හොයන්න තියෙන කෝණයේත් BCD කියන මේ අංශක 90යි කියලා දක්වලා තියෙන කෝණයේත් එකතුවට. ඒක නිසා අපි ලියනවා මේ DBC කියන අපිට හොයන්න තියෙන කෝණයට අංශක 90ක් එකතු කරොත් සමානයි කියලා අංශක 120ක් කියන මේ බාහිර කෝණයට. අපිට මේකෙන් DBC කෝණය හොයාගත්තකි 120න් මේ අංශක 90 මෙහෙට ගෙනහිල්ලා අඩු කරා නම් අපිට ලැබෙනවා DBC කියන කෝණයට අගයක් අංශක 30ක් කියලා. 6 වෙනි ගාන එක්තරා වැඩක් නිම කිරීමට මිනිසුන් 10 දෙනෙකුට දින 8ක් අවශ්‍ය වේයයි ඇස්තමේන්තු කර ඇත. දින 5කින් එම වැඩේ නිම කිරීමට කොපමණ මිනිසුන් ගණනක් යොදාගත යුතුද? මේක මිනිස් දින සම්බන්ධ ගානක්. මේකෙදි අපි හොයාගන්න ඕන මේ වැඩේ ප්‍රමාණය කොච්චරද කියලා. වැඩේ ප්‍රමාණය හොයාගන්න අපිට මිනිස්සු ගානයි දින ගානයි ගුණ කරන්න වෙනවා. එතකොට මෙන්න මේ විශාලත්වයෙන් යුක්ත වැඩේ දින 5කින් නිම කරන්න යන මිනිසුන් ගාන හොයන්න නම්
මේ වැඩේ ප්‍රමාණය බෙදන්න ඕන ඒක නිම කරන්න යන දින ගානේ. එතකොට මේකේ හැටියට දින 5ක් කියලා දීලා තියෙන. එතකොට අපි 5න් බෙදනවා මේක. 5ට 5 1යි 10 ඇතුලේ 5 ගොඩවල් 2යි. එතකොට අපිට ඉතුරු වෙලා තියෙනවා 2 ගුණ කිරීම 8 දෙවරක් 8 16ක් කියලා එනවා. එතකොට මේකේ උත්තරේ විදිහට එන්නේ මිනිසුන් 16ක් අවශ්‍යයි කියලා. 7 වෙනි ගාන 2xy හා 4y වර්ගය යන වීජීය ප්‍රකාශන දෙකෙහි කුඩාම පොදු ගුණාකාරය සොයන්න. අපිට මේකෙදි මේ 2xy කියන එක ලියාගත්ත හැකි 2 ගුණ කිරීම x ගුණ කිරීම y කියලා. ඒ වගේම 4y වර්ගය කියන එක ලියාගත්ත හැකි 2 ගුණ කිරීම 2 ගුණ කිරීම y ගුණ කිරීම y කියලා. මේකෙන් අපි දෙකේ ඒව ගන්නවා මේ 4y වර්ගයේ තියෙන තැනින්. එතකොට අපි මේකෙදි තෝරගන්නේ වැඩිම බලයක් තියෙන තැනින්. එහෙම නැත්නම් එක දිගට වැඩියෙන්ම දෙකේ ඒවා යෙදිලා තියෙන තැනින්. ඒ වගේම x අකුරු තියෙන මේ පළවෙනි කෙනාගේ විතරයි අපි එතනින් x අකුරක් ගන්නවා. y ලා තියෙන ඒවා බැලුවොත් එහෙනම් y ලාගේ වැඩිම බලයක් එහෙම නැත්නම් එක දිගට y ලා වැඩියෙන්ම යෙදිලා තියෙන්නේ මේ 4y වර්ගය කියන තැනින් අපි y ලාව ගන්නවා ඔතනින්. එතකොට අපිට කුප්පගු ලියාගත්ත හැකි කුඩා පොදු ගුණාකාරය සමානයි කියලා දෙකේ ඒවා දෙකක් x අකුරක් ඒ වගේම y ඒවා දෙකක ගුණිතයක්. දෙවරක් දෙක 4යි xy වර්ගය කියලා අපිට ලැබෙනවා කුඩා පොදු ගුණාකාරයේ විදිහට. මේක මේ ක්‍රමයට හදන්න අපහසු දුවල පුතාලට පුළුවන් මේ ප්‍රකාශන දෙක ලියාගෙන මේක මෙන්න මේ කියන විදිහට බෙදන්න. මේකේ කවුරු හරි සංඛ්‍යාවක් තියෙනවා නම් දෙකෙන් බෙදන අපි දෙකෙන් බෙදන්න ඕන. ඒකට 2 සහ 4 කියන දෙන්නම දෙකෙන් බෙදෙනවා. අපි මේක දෙකෙන් බෙදුවොත් 2ට 2 කැපිලා ගිහිල්ලා ඉතුරු වෙනවා xy කියන පදය. 4 දෙකෙන් බෙදුවොත් 2යි y වර්ගය කියලා එනවා. ඊට මේකේ තවත් ඉතුරු වෙලා තියෙනවා දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක්. ඒ නිසා අපි ආයෙත් පාරක් දෙකෙන් බෙදෙනවා. එතකොට මේ xy ගේ බෙදෙන්න කෙනෙක් නෑ. යා එහෙම්මම එනවා. මෙතන තියෙන මේ දෙක බෙදිලා ගිහිල්ලා y වර්ගය කියලා ඉතුරු වෙනවා. දැන් ඉලක්ක නැහැ අපිට බෙදන්න. දැන් ඊළඟට අපි කරන්නේ අකුරු වලින් බෙදෙන එක. මෙතන x අකුරක් ඉන්න නිසා අපි x අකුරෙන් බෙදනවා. x අකුරෙන් බෙදුවා මේ x කැපිලා ගිහිල්ලා y විතරක් ඉතුරු වෙනවා. y වර්ගය බෙදෙන්නේ නැතුව එහෙම්මම එනවා. දැන් x ගෙන් බෙදිලා ඉවරයි. ඊළඟට තියෙන y අකුරෙන් අපි බෙදනවා. y වලින් බෙදුවම y ට y ඒවා 1යි y වර්ගය y ගෙන් බෙදුවොත් වර්ගය අයින් වෙලා y අකුරක් ඉතුරු වෙනවා. තවත් y කෙනෙක් ඉතුරු වෙලා තියෙන නිසා අපි මේක y ගෙන් බෙදනවා. එක බෙදෙන්නේ නැහැ. y ට y ඒව 1යි. මෙන්න මේ විදිහට අවසානෙට 1 එනකන් මේ ප්‍රකාශනය බෙදන්න ඕන. එහෙම බෙදලා අපිට කුප්පගු ලිව්වකි මේ වම් මත පැත්තට ආපු සංඛ්‍යාවල ගුණිතයෙන්. එතකොට දෙකේ ඒවා දෙකක් x අකුරක් සහ y අකුරු දෙකක්. එතකොට මේකෙනුත් එන්නේ අර උත්තරේමයි 4යි xy වර්ගය කියලා. 8 වෙනි ගාන පහත දී ඇති අගයන් අතුරෙන් මූල 32 පළමු සන්නිකර්ෂණය තෝරන්න. ඒතර උත්තර 4ක් දීලා තියෙනවා. අපෙන් අහනවා මොකද්ද මේ මූල 32 අගයට වඩාත් හොඳ අගය කියලා. එතකොට අපි මේකෙදී බලන්න ඕන මොන උත්තරයේද වඩාත් 32ට ආසන්න අගයක් ලබා දෙන්නේ කියලා. ඒකට අපි මේවා එකින් එක ಗುಣ කර කර බලන්නේ. අපි කරනවා අපි බලනවා මේ 32 කාටද ළඟ කියලා පූර්ණ වර්ග සංඛ්‍යා වලින්. 32 ළඟ 36ට 32 ළඟ 36ට වැඩි පැත්තෙන් අඩු පැත්තෙන් ළඟ 25ට. එතකොට 32 වර්ගමූලය තියෙන්න ඕන 25 සහ 36 අතර. ඒ කියන්නේ 25 වර්ගමූලය 5යි 32 වර්ගමූලය අපි දන්නේ 36 වර්ගමූලය 6යි. එතකොට මේකේ 5 සහ 6 අතර උත්තරයක් තමයි මේ 32ට එන්න ඕන. එතකොට අපිට දීලා තියෙන අගයන් සියල්ලමත් 5යි දශම ගණන්. ඒ කියන්නේ 5ත් 6ත් අතර සංඛ්‍යා තමයි දීලා තියෙන්නේ. එතකොට අපි මේකේ මේ තියෙන ඔක්කොම ಗುಣ කර කර බලන්නේ නැහැ. අපි බලනවා 32 වඩාත් ළඟ 25ටද 36ටද කියලා. බැලුවොත් එහෙම 32 වඩාත් ළඟයි 36ට. ඒක නිසා මූල 32 උත්තරේ වඩාත් ලං වෙන්නේ 6ට. ඒ කියන්නේ 5.23 කියන උත්තර වලට වඩා 6ට ළඟ උත්තර වලින් එකක් තමයි මේකට එන්නේ.
ඒක නිසා අපි ඔක්කොම ගුණ කරන්නේ අපි බලනවා මේ 5.7 5.7න් ගුණ කරලා කීයද එන්නේ කියලා. 5.7 5.7න් ගුණ කරාම අපිට ලැබෙනවා 32.49. 32.49. එතකොට අපි 5.9න් ගුණ කරොත් එහෙම 5.9 මීටත් වඩා වැඩි උත්තරයක් එන්නේ. කියන්නේ 32ට වඩා තවත් වැඩි උත්තරයක් එන්නේ. 5.3 ගුණ කරලා බලලා වැඩක් නැහැ. එයා 25 පැත්තට බර උත්තරයක් තමයි ලබා දෙන්නේ. එතකොට අපි එකපාරින් උත්තරේ ගන්නවා කවුරු කියලාද මේකට 5.7යි කියලා උත්තරය. ඒක සියලුම සංඛ්‍යා වැඩි කරන්නේ නැතුව ගන්න මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරා නම් හොඳයි. 9 වෙනි ගාන රූපේ දී ඇති තොරතුරු ඇසුරෙන් cos θ හි යගය සොයන්න. මේක ත්‍රිකෝණමිතිය පාඩමෙන් ආපු එකක්. ත්‍රිකෝණයක් ගත්තම ත්‍රිකෝණයට ඉස්සරහින් තියෙන පාදෙට අපි කියනවා කර්ණය කියලා. ඒ වගේම සලකන කෝණය මේකේ හැටියට θ. ඒතර මේ සලකන කෝණයට ඉස්සරහින් තියෙන පාදෙට අපි කියනවා සම්මුඛ පාදය කියලා. ඒ වගේ මේ සලකන කෝණෙත් එක්ක බැඳිලා තියෙන පාදයට අපි කියනවා බද්ධ පාදය කියලා. ඒතර අපි ත්‍රිකෝණමිතික අනුපාත 3ක් සාමාන්‍ය පෙළදී ඉගෙන ගන්නවා. එකක් තමයි sin අනුපාතය. sin θ සමාන වෙනවා සම්මුඛ පාදයේ බෙදීම කර්ණයට. සම්මුඛ පාදයේ බෙදීම කර්ණයට. ඒ වගේම cos θ කියන එක සමාන වෙනවා බද්ධ පාදයේ බෙදීම කර්ණයට. ඒ වගේම tan θ කියන එක්කෙනා සමාන වෙනවා සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයට. ඒතර අපෙන් අහලා තියෙන cos θ හි යගේ. එතකොට cos අනුපාතය අහලා තියෙන අපි උත්තරේ ලිව්වොත් cos θ සමාන වෙනවා. ඒතර මේකේ හැටියට බද්ධ පාදයේ දිග වෙන්නේ 3යි, කර්ණය වෙන්නේ 5යි. ඒක නිසා අපිට cos θ කියන අනුපාතය ලැබෙනවා 5න් 3යි කියලා. 10 වෙනි ගාන A සහ B යනු NA සමානයි 5, NB සමානයි 7 සහ NA මේලේ B සමානයි 10 වන පරිදි වූ කුලක දෙකක් නම් NA ඡේදන B හි යගේ සොයන්න. දැන් අපි දන්නවා කුලකවල අවයව සම්බන්ධයෙන් සූත්‍රයක් තියෙනවා. NA මේලේ B සමානයි NA ධන NB ඍණ NA ඡේදන B කියලා. මේකේ අපිට NA ඡේදන B ඇරෙන්න අනිත් තුන් දෙනාටම අගයන් දීලා තියෙනවා. අපි මේකට ආදේශ කරොත් NA මේලේ B වෙනුවට අපිට 10 දැම්මැකි. NA වෙනුවට 5 දීලා තියෙනවා. NB වෙනුවට 7 දීලා තියෙනවා. ඍණ NA ඡේදන B. එතකොට 10 සමාන වෙනවා 5යි 7යි එකතු කරාම 12යි ඍණ NA ඡේදන B. මම මේ ඍණ NA ඡේදන B මේ පැත්තට ගෙනියන ගමන් මේ පැත්තේ තියෙන ධන 10 මේ පැත්තට ගේනවා. එතකොට මේ ඍණ NA ඡේදන B වම් අත පැත්තට ආපුවම එයා ධන වෙනවා. එතකොට NA ඡේදන B කියන එක සමාන වෙනවා. එහා පැත්තේ 12 තිබ්බා. වම් අත පැත්තේ හිටපු 10 මං 12 ඉන්න පැත්තට ගෙනියනවා. එතකොට ලැබෙනවා ඍණ 10යි කියලා. ඒකට අපිට උත්තරයක් ලැබෙනවා NA ඡේදන B සමානයි කියලා 12න් 10ක් අඩු කරාම 2යි. ඒතර NA ඡේදන B සමාන වෙනවා 2ට. 11 වෙනි ගාන සාධක සොයන්න. අපිට දීලා තියෙනවා x වර්ගය ඍණ 36 සාධක සොයන්න කියලා. ඕනම සාධක ගානක් අපි ගත්තොත් මුලින්ම කරන්න ඕන ඒවයි පද අතර සමාන වෙන අකුරු ඉලක්කම් තියෙනවද කියලා බලන්න ඕනේ. ඒ කියන්නේ සාධකයක් වෙන මොනවාම හරි දෙයක් තියෙනවද කියලා බලන්න ඕනේ. මේකේ තියෙන පද අතර සාධක නැහැ. හැබැයි මෙතන පළවෙනි පදයට වර්ගයක් තියෙනවා. ඊළඟ ඍණ ලකුණක් තියෙනවා. මෙහෙම වර්ගයක් සහ ඍණ ලකුණක් තියෙනවා නම් ඊළඟ පදෙත් වර්ගයක් හදාගන්න පුළුවන් නම් අපිට පුළුවන් මේක වර්ග දෙකක අන්තරයක සාධක විදිහට මේකේ සාධක වෙන් කරන්න. එතකොට වර්ග දෙකක අන්තරයේ සාධක කියන්නේ යම් සංඛ්‍යාවක වර්ගයක් අඩු කිරීම තවත් සංඛ්‍යාවක වර්ගයක් තියෙනවා නම් අපිට මේක ලියන්න පුළුවන් සාධක වරහන් දෙකකින් එක වරහනක එන්න ඕන මේක x ඍණ y කියලා අනෙක් වරහනේ එන්න ඕන ඒකම ධන ලකුණක් එක. ඒ කියන්නේ x ධන y කියලා. ඒතකොට මේක ගත්තොත් එහෙම x වර්ගය තියෙනවා. හැබැයි ඊළඟට ඉන්නේ 36. එයාට වර්ගයක් නැහැ. ඒක නිසා අපි මේ 36 කියන එක හදා ගන්නවා 6 වර්ගය විදිහට.
6 වර්ගය 36ක් නිසා 36 වෙනුවට අපි 6 වර්ගය දානවා. දැන් අපිට මේක සාධක ලිව්වකි වරහන් දෙකකින් එක වරහනකට එනවා x ඍණ 6 අනෙක් වරහනට එනවා x ධන 6. ඒතර අපිට උත්තරේ විදිහට ලැබෙනවා x ඍණ 6 x ධන 6. 12 වෙනි ගාන ලොතරැපත් 100ක් පමණ නිකුත් කළ ලොතරැයකින් ලොතරැපත් 35ක් කාන්තාවන් විසින් මිලදීගෙන ඇති අතර ඉතිරිය පිරිමින් විසින් මිලදීගෙන ඇත. දිනුම් මැදීමේදී එක් ජයග්‍රාහක පමණක් තෝරා ගන්න ලබන්නේ නම් ජයග්‍රාහකයා පිරිමියෙකු වීමේ සම්භාවිතාව කුමක්ද? ඒතර මේක කියනවා ලොතරැපත් 100ක් අලෙවි වෙලා තියෙනවා කියලා. ඒකෙන් 35ක් මිලදී අරන් තියෙන කාන්තාවන් විසින්ලු. ඒතර අපි මේ ගාන හදන්න නම් අපි දැනගෙන ඉන්න ඕන ටිකට්පත් කීයක් පිරිමින් විසින් මිලදීගෙන තියනවද කියලා. ඒක අපිට හෙව්වැකි මුළු ටිකට්පත් ගාන 100යි ඒකෙන් අඩු කරා නම් 35ක් අපිට ලැබෙනවා ටිකට්පත් කීයක් පිරිමි විසින් අරගෙන තියනවද කියලා. එතකොට අපිට උත්තරේ එනවා 65ක් කියලා. ටිකට්පත් 65ක් එතකොට පිරිමි විසින් මිලදීගෙන තියෙනවා. ඒතර මේකේ පිළිතුර ලබා ගන්න අපිට හරයට දාන්න ඕන විකිණිච්ච මුළු ටිකට්පත් ගාන ඒ කියන්නේ 100 කියන එක ලවයට දාන්න ඕන අපිට ඕන ජයග්‍රාහකයා පිරිමියෙකු වෙන්න. ඒක නිසා අපි උඩට දානවා පිරිමින් විසින් මිලදී ගත්ත ටිකට්පත් ගාන. ඒ කියන්නේ 65 කියලා උඩට දාන. ඒතකොට අපිට සම්භාවිතාව විදිහට ලැබෙනවා 100ෙන් 65යි කියලා. ඒතකොට මේක තවදුරටත් සුළු කරොත් එහෙම 65 5ෙන් බෙදෙනවා 100ත් 5ෙන් බෙදෙනවා 65ට 5 ඒවා 13යි 100ට 5 ඒවා 20යි. අපිට සම්භාවිතාව ලැබෙනවා 20ෙන් 13ක් කියලා. මේකේ 100ෙන් 65 තිබ්බත් ලකුණු හම්බ වෙනවා 20ෙන් 13 තිබ්බත් ලකුණු ලැබෙනවා. 13 වෙනි ගාන AB යනු O කේන්ද්‍ර වූ වෘත්තයේ විස්කම්භයකි. C ලක්ෂය වෘත්තය මත පිහිටයි. AB සමානයි සෙන්ටිමීටර් 10ක්ද CB සමානයි සෙන්ටිමීටර් 6ක්ද නම් AC දිග සෙන්ටිමීටර් වලින් සොයන්න. එතකොට අපිට දීලා තියෙනවා මේකේ විස්කම්භය AB කියලා. එතකොට විස්කම්භයේ දිග අපිට දීලා තියෙනවා 10යි සෙන්ටිමීටර් කියලා. ඊළඟට CB දිග දීලා තියෙනවා 6යි සෙන්ටිමීටර් කියලා. අපෙන් අහන්නේ මේ AC දිග C වෘත්තය මත පිහිටලා තියෙන නිසා සහ AB විස්කම්භයක් කියලා දීලා තියෙන නිසා අපිට මේ C කෝණය එහෙම නැත්නම් ACB කියන මෙන්න මේ මුල්ල අංශක 90යි කියලා ගන්න පුළුවන්. මොකද ප්‍රමේයයක් තියෙනවා අර්ධ වෘත්තයක කෝණය ඍජු කෝණයක් කියලා. ඒතකොට විස්කම්භය දෙකලවරින් ගිහිල්ලා වෘත්තය මත හැදිච්ච මේ C මුල්ලේ තියෙන කෝණය අංශක 90ක් කියලා අපිට ගන්න පුළුවන්. එතකොට අපිට මේ ABC කියන ත්‍රිකෝණය ඍජු කෝණී ත්‍රිකෝණයක් කියලා ලැබෙනවා. ඒතකොට ඍජු කෝණී ත්‍රිකෝණයක් තියෙනවා. අපි මේකට පයිතගරස් ප්‍රමේය දැම්මොත් එහෙම මේ AC කියන පාදයේ වර්ගය එකතු කිරීම 6 වර්ගය සමාන වෙලා තියෙන්න ඕන. මේකේ කර්ණයේ විදිහට තියෙන AB ගේ වර්ගය කියන්නේ 10 වර්ගයට. අපිට මේකේ AC වර්ගය ධන 6 වර්ගය 36යි සමානයි 10 වර්ගය 100යි. මේ 36 100 ඉන්න පැත්තට ගිහිල්ලා අඩු කරනවා. AC වර්ගය සමාන වෙනවා 100ෙන් අඩු කරන්න ඕන 36ක්. අපිට AC වර්ගය ලැබෙනවා 64ක් කියලා. එතකොට AC සමාන වෙන්නේ වර්ගමූල 64ට අපිට උත්තරේ ලැබෙනවා AC දිග සමානයි කියලා 64 වර්ගමූලය ඇවිල්ලා 8යි. අපිට මේකේ දිග AC ගේ දිග ලැබෙනවා 8යි සෙන්ටිමීටර් කියලා. 14 වෙනි ගාන x ධන දෙක වරක් x ඍණ 1 සමානයි බිඳුව කියලා දීලා අපිට කියනවා මේක විසඳන්න කියලා. මේ ඇවිල්ලා වර්ග සමීකරණය සාධක භාවිතයෙන් විසඳන්න ගියාම සාධක වල වෙන් කරාට පස්සේ තියෙන අවස්ථාව. එතකොට මේකේ මේ සාධක දෙක ගුණිතේ බිඳුව වෙලා තියෙනවා නම් අඩුම ගානේ මේකෙන් එක සාධකයක් හරි බිඳුව වෙලා තියෙනවා. ඒ කියන්නේ මේකේ x ධන දෙක වරහන බිඳුවට සමාන වෙලා හරි මේ x ඍණ 1 වරහන බිඳුවට සමාන වෙලා හරි තියෙන්න ඕන. ඒක නිසා අපි මේක කරනවා x ධන දෙක සමාන කරනවා බිඳුවට. එහෙම නැත්නම් අපි කියනවා මේ x ඍණ 1 සමාන වෙන්න ඕන කියලා බිඳුවට. මේකෙන් මේ ධන දෙක අනෙක් පැත්තට ගෙනිච්චොත් අපිට ලැබෙනවා x සමානයි ඍණ 2යි කියලා. හෝ අපිට ලැබෙනවා මේ ඍණ 1 අනිත් පැත්තට ගෙනාවුවම x සමානයි 1යි කියලා. ඒත් අපිට මේකෙන් පිළිතුර දෙකක් ලැබෙනවා x සමාන ඍණ 2 හෝ x සමානයි 1 කියන එක. 15 වෙනි ගාන රූපයේදී ඇති ත්‍රිකෝණ අතරින් අංග සම ත්‍රිකෝණ යුගලය ලියා දක්වා එම යුගලය හඳුනා ගැනීමට භාවිතා කළ අවස්ථාව පහතදී ඇති 1 2 හා 3 අවස්ථා අතුරින් තෝරා එයට යටිනිරක් අඳින්න.
ඒතර මේකේ ප්‍රශ්න දෙකක් අහනවා. එකක් තමා ත්‍රිකෝණ යුගලයේ අංග සම වෙන. දෙවෙනි එක තමා මොන අවස්ථාවකටද මේක අංග සම වෙන්නේ කියලා. ඒතර මෙතන ත්‍රිකෝණ තුනක් තියෙනවා. ABC ත්‍රිකෝණය, BCD එක, අනිත් එක තමා BDE කියන ත්‍රිකෝණ තුන. මේ ත්‍රිකෝණ තුන ගත්තොත් මේ ත්‍රිකෝණ තුනේම තියෙනවා සමාන වෙන කෝණ දෙකක්. ඒ කියන්නේ මේක බොහෝ විට කෝකෝප අවස්ථාව යටතේ අංග සම වෙයි. දැන් බලමු මේක අපිට සමාන වෙන පාදයක් හොයාගන්න පුළුවන්ද කියලා. දැන් බැලුවොත් එහෙනම් මේ BC කියන පාදය ABC ත්‍රිකෝණයටයි BCD කියන ත්‍රිකෝණයටයි පොදු වෙලා තියෙනවා. ඒතර මේ පාදයේ දෙකටම සමාන පාදයක් වශයෙන් තියෙනවා. ඒ වගේම ඒක පිහිටලා තියෙන්නේ අංශක 62 කියන කෝණය සහ 61 කියන කෝණය අතර. කියන්නේ දෙකේම ගත්තොත් ඒක අනුරූප පාදයක් විදිහට පිහිටලා තියෙනවා. එතකොට මේකේ අංග සම වෙන්නේ ABC කියන ත්‍රිකෝණය හා BCD කියන ත්‍රිකෝණය. ඒතර අංග සම වන අවස්ථාව වෙන්නේ කෝකෝ පාවස්ථාව. අපි මේක තවදුරටත් පැහැදිලි කරගන්න මේ ABC කියන ත්‍රිකෝණය BCD කියන ත්‍රිකෝණයයි වෙන් කරලා අරගමු. දැන් බැලුවොත් එහෙම ABC ත්‍රිකෝණය BCD ත්‍රිකෝණයයි අංශක 61ක් සහ 62ක් වශයෙන් කෝණ දෙකක් සමාන වෙලා තියෙනවා. රූපේ බැලුවොත් එහෙම මේ BC කියන පාදය ත්‍රිකෝණ දෙකටම පොදු පාදයක් විදිහට තියෙනවා. ඒක නිසා මේ ABC ත්‍රිකෝණේ තියෙන BC පාදයයි BCD ත්‍රිකෝණේ තියෙන BC පාදයයි සමාන වෙනවා. ABC ත්‍රිකෝණයේ මේ BC කියන පාදය තියෙන්නේ අංශක 62 සහ අංශක 61 කියන කෝණ දෙක අතරට මැදි වෙලා. එතකොට ඒ විදිහටම කෝණ දෙකට මැදි වෙලා තියෙනවා BCD ත්‍රිකෝණයෙත්. එතකොට ABC කියන ත්‍රිකෝණයේ මේ සමාන වෙන පාදය පිහිටන විදිහටම තමා BCD කියන ත්‍රිකෝණයේ පාදය පිහිටලා තියෙන්නේ. ඒ කියන්නේ ABC ත්‍රිකෝණයේ තියෙන පාදයට අනුරූප වන විදිහට තමයි BCD ත්‍රිකෝණයේ මේ පාදය පිහිටලා තියෙන්නේ. එතකොට අපිට මේ ත්‍රිකෝණ දෙක කෝකෝපා අවස්ථාව යටතේ අංග සමයි කියලා ගන්න පුළුවන් කෝණ දෙකක් සහ පාදයක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකකට සහ අනුරූප පාදයට සමාන වෙනවා කියන එක නිසා. එතකොට මේකේ පිළිතුර විදිහට ABC ත්‍රිකෝණය හා BCD ත්‍රිකෝණය තමයි අංග සම වෙන ත්‍රිකෝණ දෙක වෙන්නේ. අංග සමන අවස්ථාව වෙන්නේ කෝකෝපා අවස්ථාව. 16 වෙනි ගාන පන්තියක සිසුන් විසින් පරීක්ෂණයකදී ලබාගත් ලකුණු ඇසුරෙන් පිළියෙල කර ඇති සංඛ්‍යාත ව්‍යාප්තියක් පහත දැක්වේ. සංඛ්‍යාත ව්‍යාප්තියේ තොරතුරු භාවිතයෙන් දී ඇති අසම්පූර්ණ ජාල රේඛය සම්පූර්ණ කරන්න. මේකේ අපිට දීලා තියෙනවා ලකුණු සහ සිසුන් ගණන දැක්වෙන වගුවක් 0.5 පන්ති ප්‍රාන්තරයේ සිසුන් 3 දෙනෙක් ඉන්නවා කියලා දීලා තියෙනවා. ඒක නිසා මේ ජාල රේඛයේ 0.5 කියන ලකුණු වලට අදාළව 3ක් උස ස්තම්භයක් ඇඳලා තියෙනවා. ඊළඟට අපිට තියෙනවා 5-10 කියන පන්ති ප්‍රාන්තරයේ මේකේ සිසුන් 3 දෙනෙක් ඉන්නවා කියලා තියෙන නිසා අපි මේ 5-10 කියන ලකුණු මට්ටමට අදාළව 10ක් උස ස්තම්භයක් අඳිනවා. ඊළඟට අපිට නිරූපණය කරන්න තියෙන්නේ 10-20 කියන පන්ති ප්‍රාන්තරය. මේක බැලුවොත් එහෙම මේක සාමාන්‍ය පන්තියකට වඩා විශාලත්වයෙන් වැඩි. ඒ කියන්නේ මුල තිබ්බ පන්ති දෙකට වඩා මේකේ තරම විශාලයි. සාමාන්‍ය විදිහට ගියා නම් මේකේ ආපු විදිහට 0.5 5-10 ඊළඟට ඉන්න ඕන 10-20 නෙමෙයි 10-15 ඊළඟට ඉන්න ඕන 15-20 කියන පන්ති ප්‍රාන්තරය. ඒක බැලුවොත් එහෙනම් මේ පන්ති දෙක එකට සම්බන්ධ කරලා තමයි මේ 10-20 කියන පන්ති ප්‍රාන්තරය හදලා තියෙන්නේ. ඒ කියන්නේ 10-20 කියන පන්ති ප්‍රාන්තරය මේකේ තියෙන තරම අඩුම පන්ති ප්‍රාන්තරය වගේ දෙගුණයක්. ඒක නිසා අපි මේ සිසුන් ගණන නිරූපණය කරද්දී 10ක් උස ස්තම්භයක් අඳින්නේ නැහැ. අපි කරන්නේ මේ පන්ති තරමින් මේ සිසුන් ගණන බෙදනවා. මේක 10ක් සිසුන් ඉන්නවා කියන එක නිරූපණය කරන්නේ අපි මේ 10 කියන එක බෙදනවා. මේ 10-20 කියන එක සාමාන්‍ය පන්තියක් වගේ දෙගුණයක් නිසා දෙකෙන් බෙදලා ඒ කියන්නේ අපි මේකේ අඳින්න ඕන 5ක් උස ස්තම්භයක්. ඒක නිසා අපි මේ 10-20 කියන පන්ති ප්‍රාන්තරයට අදාළව 5ක් උස ස්තම්භයක් තමයි අඳින්න ඕන. අපිට 17 වෙනි ප්‍රශ්නේ විදිහට ඇවිල්ලා තියෙන්නේ හරි වැරදි දාන ප්‍රශ්නයක්. මේ කියන රූපයේ xy යනු O කේන්ද්‍රය වූ වෘත්තයේ ජායකි z ලක්ෂය xy මත පිහිටා ඇත්තේ රූපයේ දී ඇති පරිධිය කියලා. මේකේ O කියන්නේ වෘත්තයේ කේන්ද්‍රය, z කියන්නේ xy ජායට O ඉඳලා ඇඳපු ලම්බයේ අඩිය. ඒත් ප්‍රමේයයක් තියෙනවා වෘත්තයේ
කේන්ද්‍රයේ ඉඳලා වෘත්තයක කේන්ද්‍රයේ ඉඳලා ජායකට ලම්බයක් ඇන්දොත් ජාය සමච්ඡේදනය වෙනවා කියලා. ඒක නිසා මේ XZ කියන දිගයි ZY කියන දිගයි එක සමාන වෙනවා. අපිට පළවෙනි ප්‍රකාශය විදිහට දීලා තියෙන්නේ XY කියන එක නා සමාන වෙනවා කියලා 2xz. ඒතර මේ Z මගින් XY සමච්ඡේදනය වෙන නිසා මේ XY දිග සමාන වෙනවා XZ වගේ දෙගුණයකට. මේ දෙන්න එක සමාන නිසා මේ කියන කරුණ හරියනවා. ඊළඟ කරුණ විදිහට දීලා තියෙන්නේ XOY කෝණය. XOY කෝණය කියන්නේ මෙන්න මේ කෝණය සමාන වෙනවා කියලා 2xOZ. මෙන්න මේ කෝණය වගේ දෙගුණයකට සමාන වෙනවා කියලා තමයි කියන්නේ. එහෙම වෙන්න නම් මේ XOZ කියන කෝණයයි ZOY කියන මෙන්න මේ කෝණයයි දෙක සමාන වෙලා තියෙන්න ඕන. අපි බැලුවොත් එහෙම මේ ත්‍රිකෝණ දෙක OXZ කියන ත්‍රිකෝණයයි OZY කියන ත්‍රිකෝණය සැලකුවොත් මේ OZ කියන්නේ මේ ත්‍රිකෝණ දෙකට පොදු පාදයක් වෙනවා. ඒ වගේම මේ OX කියන දිගයි OY කියන දිගයි සමාන වෙනවා. මොකද එකම වෘත්තයේ අරයන් වෙන නිසා. ඒ වගේම අපිට ඇවිල්ලා තියෙනවා XZ කියන දිගයි ZY කියන දිගයි එක සමානයි කියලා. ඒක නිසා මේ ත්‍රිකෝණ දෙක ගත්තම පාපාපා අවස්ථාව යටතේ අංග සම වෙනවා. එහෙම අංග සම වීම තුළ මේ කෝණ දෙක එක සමාන වෙනවා. ඒක නිසා මේ XOY කියන කෝණය මෙන්න මේ කෝණය වගේ දෙගුණයක් වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ දෙවෙනි කරුණත් හරියනවා. මේකෙදි අපිට පාපාපා අවස්ථාව නැතුව කර්ණපා අවස්ථාවෙන් අංග සම කරන්නත් පුළුවන් මේක ඕනනම්. පාකෝපා යටතෙත් පුළුවන්. කෝකෝපා යටතෙත් මේක අංග සම කරලා ගන්න පුළුවන්. ඕන අවස්ථාවක යටතේ අංග සම කරලා ගන්න පුළුවන්. 18 වෙනි ප්‍රශ්නය රූපයේ AB මගින් ප්‍රදීපාගාරයක්ද P හා Q මගින් කුඩා බෝට්ටු දෙකක්ද දැක්වේ. P බෝට්ටුවේ සිටින පුද්ගලයෙක් අංශක 30ක ආරෝහණ කෝණයකින් ප්‍රදීපාගාරයේ මුදුන වන B නිරීක්ෂණය කරයි. B සිටින පුද්ගලයෙක් අංශක 20ක අවරෝහණ කෝණයකින් Q බෝට්ටු නිරීක්ෂණය කරයි. දී ඇති රූපයේ මෙම තොරතුරු නිරූපණය කරන්න. එතකොට මේ ආරෝහණ කෝණය කියන්නේ x මට්ටමේ ඉඳලා ඉහළට මයින කෝණය. එතකොට මේ B බෝට්ටුවේ ඉන්න එක්කෙනා බෝට්ටුවේ ඉඳගෙන බලනවා B දිහා. එතකොට තිරසත් එක්ක හැදෙනවා කෝණයක්. ඒ හැදෙන කෝණය තමයි ආරෝහණ කෝණය වෙන්නේ. ඒගොල්ලෝ කියනවා මෙන්න මේක අංශක 30ක් වෙනවා කියලා. එතකොට රූප සටහනේ අපි ඕක දාලා තියෙන්න ඕන. ඊළඟට මේගොල්ලෝ කියනවා B හිසිරෙන පුද්ගලෙක් අංශක 20ක අවරෝහණ කෝණයකින් මේ Q බෝට්ටුව දකිනවා කියලා. එතකොට මේ B වල ඉඳලා බලන්නේ මේ Q බෝට්ටුව දිහා අවරෝහණ කෝණය අංශක 20කින්. ඒ කියන්නේ x මට්ටමේ ඉඳලා පල්ලෙහාට මයින කෝණයක්. එතකොට B වල තිරසක් ඇන්දොත් මේ තිරසේ ඉඳලා පල්ලෙහාට ඇඳපු කෝණය තමයි මේ අවරෝහණ කෝණය කියන්නේ. අපි මේ තිරසත් එක්ක පල්ලෙහාට හැදෙන කෝණය අංශක 20යි කියලා ලකුණු කරලා තියෙන්න ඕනේ. එතකොට මේ ටික තමයි මේ රූපේ ලකුණු වෙන්න ඕනේ. 19 වෙනි ප්‍රශ්නේ විදිහට අපිට අවිල්ලා තියෙන්නේ න්‍යාස දෙකක් ගුණ කරන්න. අපිට දීලා තියෙනවා AB න්‍යාස දෙකක්. අපිට ගන්න කියනවා AB ගුණිතය. ඒ න්‍යාසය විදිහට දීලා තියෙන ඍණ 2 2 කියන න්‍යාසයක්. B කියලා දීලා තියෙන්නේ ඍණ 1 2 කියලා න්‍යාසයක්. ඒතර මේ ප්‍රශ්නේ ගත්තොත් 2017 ප්‍රශ්න පත්‍රයේ වැඩිම පිරිසක් වරද්දපු ප්‍රශ්නය. මේකේ වරද්දන්න ප්‍රධාන හේතුව තමයි මේකේ ලැබෙන උත්තරය පිළිබඳව අවබෝධයක් නැහැ. අවයව කීයක් තියෙන කෙනෙක්ද ලැබෙන්නේ කියන එක ගැන අවබෝධයක් නැහැ. ඒක අපිට පහසුවෙන් හොයාගත්ත එක මෙන්න මෙහෙම. මෙයාගේ ගණය දා ගන්න ඕනේ. අපි ඉස්සෙල්ලා මේගොල්ලෝගේ ගණයන් දා ගන්න ඕනේ. මේ පළවෙනියට ඉන්න කෙනා ගණය දාගත්තොත් මෙයාට තියෙන පේලි ගාන සහ තීර ගාන තමයි ගණය කියන්නේ යාසේ. එතකොට මේ පළවෙනි එක්කෙනාගේ පේලි දෙකක් තියෙනවා තීර එකයි. මේක ගත්තොත් එක පේලියයි තියෙන්නේ. හැබැයි මෙයාට තීර දෙකක් තියෙනවා. දැන් උත්තරේ විදිහට ලැබෙන න්‍යාසයේ අවයව කීයක් තියෙන එකක්ද? එහෙම නැත්නම් පේලි කීයක තීර කීයක දෙකක්ද කියලා බලන්න නම් මෙන්න මේ පළවෙනි එක්කෙනාගේ තියෙන තීර ගානයි දෙවෙනි එක්කෙනාගේ තියෙන පේලි ගානයි අයින් කරනවා අපි. ඒතර අපිට ඉතුරු වෙනවා 2 2.
එතකොට මේ ලැබෙන පිළිතුර දෙක වැඩි කිරීම දෙක ගණයේ න්‍යාසයක්. අපි උත්තරේ ලබා ගන්න ඕන වරහන ටිකක් ලොකුවට දාගන්න. එතකොට ලැබෙන්න ඕන පිළිතුර දෙක වැඩි කිරීම දෙක ගණයේ න්‍යාසයක්. එයාගේ එතකොට පේලි දෙකක් තියෙනවා, තීර දෙකක් තියෙනවා. ඒ කියන්නේ අවයව මෙයාට හතරක් තියෙනවා. න්‍යාස දෙකක් ගුණ වෙලා තවත් න්‍යාසයක් හැදෙද්දී ඒ අවයව හදන්න පාවිච්චි වෙනවා පළවෙනියට ඉන්න න්‍යාසයේ පේලි. මේ පළවෙනි කෙනාගේ පේලි පාවිච්චි වෙනවා. දෙවෙනි කෙනාගෙන් පාවිච්චි වෙන්නේ තීර. මේ පේලි සහ තීර ගුණ වෙලා තමයි උත්තර න්‍යාසය හැදෙන්නේ. එතකොට මේ තියෙන පළවෙනි පේලිය උත්තර න්‍යාසය යා හදන්න ඒගේ පළවෙනි පේලිය පාවිච්චි වෙනවා. එතකොට ඒගේ පළවෙනි පේලිය විදිහට ඍණ දෙක. එතකොට මේකේ ඍණ දෙක පාවිච්චි වෙනවා උත්තර න්‍යාසයේ පළවෙනි පේලිය හැදෙන්න. ඒ වගේම දෙවෙනි පේලිය හැදෙන්න ඒගෙන් දෙවෙනි පේලිය පාවිච්චි වෙනවා. එතකොට මේ තැන් දෙකේටම දෙකයි දෙන්න ඕන. මෙයත් එක්ක ಗುಣ වෙන්න ඕන පළවෙනි තීරය හැදෙන්න. ඒ කියන්නේ මේක පළවෙනි තීරයනේ. පළවෙනි තීරයට දාන්න ඕන අපි B න්‍යාසය. එහෙම නැත්නම් දෙවෙනියට තියෙන කෙනාගේ පළවෙනි තීරය. එතකොට මෙයාව ಗುಣ වෙන්නේ ඍණ එකේ. මේ දෙවෙනි තීරය හදන්න පාවිච්චි වෙනවා B න්‍යාසයේ දෙවෙනි තීරය. කියන්නේ දෙක කියන එකෙන් තමයි මේගොල්ලොන්ව ಗುಣ වෙන්න ඕන. මේකෙන් අපිට ලැබෙන උත්තරයක් ඍණ දෙක ඍණ එකෙන් වැඩි වුණාම ඍණයි ධන දෙවරක් එක 2යි. ඊළඟට දෙක වැඩි කිරීම ඍණ දෙක එතනින් ලැබෙනවා ඍණ 4ක්. දෙක ගුණ කිරීම ඍණ එකෙන් අපිට ලැබෙනවා ඍණ 2ක්. දෙක වැඩි කිරීම දෙකෙන් අපිට ලැබෙනවා 4ක්. එතකොට අපිට A B ගුණිතයේ විදිහට මෙන්න මේ විදිහට දෙක වැඩි කිරීම දෙක ගණයේ න්‍යාසයක් ලැබෙනවා. 20 වෙනි ගාන විදිහට අපිට ලැබිලා තියෙන්නේ වෘත්ත ජ්‍යාමිති සම්බන්ධ ප්‍රශ්නයක්. මේකේ කියනවා P Q හා R යනු O කේන්ද්‍ර වූ වෘත්තය මත පිහිටි ලක්ෂ තුනකි. අපිට කියනවා x සොයන්න කියලා. මේකෙදි මේ මහා චාප කොටස මගින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය තමයි මෙන්න මේ තියෙන පරාවර්ත කෝණය. එතකොට ඔය මහා චාප කොටස මගින්ම පරිධිය මත ආපාතනය කරන කෝණය තමයි ඔය අපිට දීලා තියෙන්නේ අංශක 110ක් කියලා. ඒත් ප්‍රමේයයක් තියෙනවා වෘත්ත චාපයක් මගින් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය පරිධිය මත ආපාතනය කරන කෝණය වගේ දෙගුණයක් කියලා. එතකොට පරිධිය මත ආපාතනය කරන කෝණය අංශක 110ක් නිසා මේ පරාවර්ත කෝණය අංශක 220ක් වෙන්න ඕන. අංශක 220ක් වෙන්න ඕන. ඕලක්ෂය වටා තියෙන කෝණවල එකතුව ගත්තොත් එහෙම ඒක අංශක 360ක් වෙන්න ඕන. ඒක නිසා මේ S කියන කෙනායි 220යි එකතු කරාම 360කට සමාන වෙන්න ඕන. මේ 220 මෙහාට ගෙනිහින් අඩු කරොත් ඒක සමාන වෙනවා 360 අඩු කිරීම 220 140ක් කියලා අපිට උත්තරේ එනවා. ඒතර මේකෙදි අංශක දැමීම අවශ්‍ය වෙන්නේ මේකේ x අංශක තියෙන නිසා රූප සටහනේ අපි x 140 කියලා තමයි දාන්න ඕන. මේ ගාන හදන්න මම වෙනත් ක්‍රමයක් කියලා දෙන්නම් පුතේ. මේ ගාන ගත්තොත් ගොඩක් ළමයි මේක වරද්ද ගන්නවා වෘත්ත චතුරස්‍රයක් කියලා. වෘත්ත චතුරස්‍රයක් වුණාම මේකේ ශීර්ෂ හතරම වෘත්තය මත පිහිටන්න ඕන. හැබැයි මේකේ පිහිටන්නේ 3යි. වෘත්තය මත S කියලා ලක්ෂයක් තිබ්බා කියලා හිතන්න පුතේ. අපි මේ P සහ R කියන දෙන්නව මේ S එක්ක යා කරොත් අපිට ලැබෙනවා PQRS කියලා වෘත්ත චතුරස්‍රයක්. වෘත්ත චතුරස්‍ර ගැන ප්‍රමේය ගත්තොත් එහෙම වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වෙනවා. මෙන්න මේ කෝණය 110ක් වෙලා තියෙද්දි මේ කෝණය මේ 110ත් එක්ක එක්කහු වුණාම පරිපූරක වෙන්න ඕනේ. ඒ කියන්නේ අංශක 180ක් වෙන්න ඕනේ. ඒතර 180 වෙන්න මේ කෝණය අංශක 70ක් වෙනවා. මේ කෝණය අංශක 70ක් වෙනවා. දැන් ඔයාලට පේන්න ඕන මේ P ලක්ෂයේනුයි R ලක්ෂණය ගිහිල්ලා කේන්ද්‍රය ආපාතනය කරන කෝණය තමයි දැන් මේ x වෙන්නේ. පරිධිය මත ආපාතනය කරන කෝණය අංශක 70ක් වෙනවා.
ඒතර ප්‍රමේයෙන් අපි දන්නවා පූර්ත ඡාපයක් මගින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය පරිධිමත ආපාදනය කරන කෝණයෙන් දෙගුණයක් කියලා. ඒක නිසා මේ x සමාන වෙනවා 70 වගේ දෙකකට. එතනිනුත් එනවා x ගේ උත්තරය 140ක් කියලා. අපිට 21 වෙනි ගාන විදිහට ඇවිල්ලා තියෙන පත හා නිර්මාණ සම්බන්ධ ගානක්. මේකේ කියනවා L කේන්ද්‍ර වූ කේන්ද්‍රික ඛණ්ඩයක් රූපයේදී ඇත LM රේඛාවටත් LN රේඛාවටත් සමතුලින් MN ඡාපය මත පිහිටන ලක්ෂ්‍ය සෙවීමට අවශ්‍ය නිර්මාණ රේඛාවල දල සටහනක් අඳින්න. අපිට කියන්නේ මේ LM රේඛාවටයි LN රේඛාවටයි සමදුරින් පිහිටන්නත් ඕන MN කියන ඡාප කොටස මත පිහිටන්නත් ඕන මේ කියන ලක්ෂ්‍යය. එතකොට රේඛා දෙකකට සමදුරින් යන ලක්ෂයක පත්‍ය කියන්නේ මේ රේඛා දෙක ඡේදනය වෙන තැන හැදෙන කෝණයේ කෝණ සමච්ඡේදකය. එතකොට අපි කරන්න ඕන මේ LM රේඛාවයි LN රේඛාවයි කැපෙන තැන කෝණය කියන්නේ MLN කියන මෙන්න මේ කෝණයේ කෝණ සමච්ඡේදකය අඳින්න ඕන. ඒකට අපි L වල කවකටුවේ තුඩ තියලා කුඩා දිගක් අරගෙන මෙන්න මේ විදිහට ඡාපයක් අඳිනවා. ඊළඟට කරන්න ඕන දේ තමා මේ ඡාප කොටස සහ LM කැපිච්ච තැන කවකටුවේ තුඩ තියලා තවත් ඡාප කොටසකුත් LN සහ ඡාප කොටස කැපිච්ච තැන තුඩ තියලා කලින් ඇදපු ඡාප කොටස කැපෙන විදිහට තවත් ඡාප කොටසක් අඳින්න ඕන. L සහ මේ ඡාප කොටස් කැපිච්ච තැන යාවෙන විදිහට ඇන්දොත් අපිට හම්බෙනවා LMට සහ LNට සමදුරින් යන ලක්ෂයන්ගේ පතය. දැන් මේ කෝණ සමච්ඡේදකය සහ MN කැපෙන තැන මෙන්න මේ ලක්ෂයෙන් තමයි අපිට හම්බෙන්නේ LM සහ LNට සමදුරින් යන MN මත වූ ලක්ෂය. මෙන්න මේක තමයි අවශ්‍ය ලක්ෂය වෙන්නේ. අපිට 22 වෙනි ගාන විදිහට ඇවිල්ලා තියෙන සිලින්ඩර් එක පරිමාව සම්බන්ධ ගානක්. මේක කියනවා උස මීටර 7ක් වූ ඍජු වෘත්ත සිලින්ඩරයක පරිමාව ඝන මීටර 88ක් නම් සිලින්ඩරයේ පතුලේ අරය මීටර වලින් සොයන්න කියලා. මේකේ සිලින්ඩර් එක පරිමාව හොයන සූත්‍රය දීලා තියෙනවා. අපිට තියෙන මේකේ phi සහ h වෙනුවට අගයන් ආදේශ කරලා r හොයාගන්න එක. එතකොට phi r වර්ගයේ h කියන එක සමාන වෙන්න ඕන සිලින්ඩරයේ පරිමාවට. phi වෙනුවට අපි යොදනවා 7/22 r ව දන්නේ නැති නිසා r වර්ගය හැමම තියෙනවා. h වෙනුවට යොදනවා 7. එතකොට මේක සුළු කරාම මේ සිලින්ඩරයේ පරිමාව සමාන වෙන්න ඕන 88කට. 7ට 7 කැපෙනවා. වම් පැත්තෙන් එනවා 22යි r වර්ගය සමානයි කියලා 88ට. දෙපැත්තම බෙදනවා 22න් 22ට 22 කැපෙනවා r වර්ගය සමාන වෙනවා 88 22න් බෙදුවම 4යි කියලා එන්නේ. එතකොට r සමාන වෙන්නේ 4 වර්ගමූලය 4 වර්ගමූලය 2ක් නිසා r මීටර 2ක් කියලා අපිට ලැබෙනවා. 23 වෙනි ගාන දී ඇති රූපයේ AE සරල රේඛා ඛණ්ඩය මත D ලක්ෂය පිහිටා ඇත. ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 1ක් නම් දී ඇති තොරතුරු ඇසුරෙන් ACE ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න. මේක අපිට දීලා තියෙනවා මේ ABCD කියන සමාන්තරාශ්‍රයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 1ක් කියලා. මේක අපිට වර්ගඵලය හොයන්න තියෙන මේ ACE කියන මෙන්න මේ කොළ පාට ත්‍රිකෝණයේ මේ ගාන ගත්තොත් සමාන්තර රේඛා ආශ්‍රිත තල රූප වල වර්ගඵලය සම්බන්ධ ගානක්. මේක ඔයගොල්ලන්ට පේන්න ඕන BC එකම ආධාරකය සහ BCAE එකම සමාන්තර රේඛා යුගල අතර පිහිටන සමාන්තරාශ්‍ර දෙකක්. එකක් තමයි නිල් පාටින් ඇඳලා තියෙන ABCD සමාන්තරාශ්‍රය. අනිත් එක තමයි මේ BCED කියන මෙන්න මේ රෝස පාටින් ඇඳින සමාන්තරාශ්‍රය. ප්‍රමේයක් තියෙනවා එකම ආධාරකය හා එකම සමාන්තර රේඛා යුගලය අතර පිහිටන සමාන්තරාශ්‍ර වර්ගඵලයෙන් සමාන වෙනවා කියලා. මේ ABCD කියන සමාන්තරාශ්‍රයයි BCED කියන සමාන්තරාශ්‍රයයි BC එකම ආධාරකයයි BCAE කියන එකම සමාන්තර රේඛා යුගලය අතර පිහිටන නිසා මේ දෙන්න වර්ගඵලයෙන් සමාන වෙනවා. ඒ කියන්නේ ABCD වර්ගඵලය සමාන වෙනවා BCED
සමාන්තරාශ්‍රයේ වර්ගඵලයට. ඒක නිසා මේ රෝස පාට සමාන්තරාශ්‍රයේ වර්ගඵලයත් වර්ග සෙන්ටිමීටර එකක් වෙනවා. ඊළඟට අපි දන්නවා සමාන්තරාශ්‍රයක වර්ගඵලය විකර්ණ මගින් සමච්ඡේදනය වෙනවා කියලා. ඒක නිසා මේ ABCD කියන සමාන්තරාශ්‍රයේ වර්ගඵලය මේ AC කියන විකර්ණය මගින් සමච්ඡේදනය වෙනවා කියලා ගත්ත හැකි. එතකොට මේ නිල් පාටින් මේ පාට කරන මේ ත්‍රිකෝණයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර භාගයක් වෙන්න ඕන. මොකද ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර එකක් නිසා මෙයා වර්ග සෙන්ටිමීටර භාගයක් වෙන්න ඕන. ඒ වගේම BCED කියන සමාන්තරාශ්‍රයේ වර්ගඵලය DC විකර්ණය මගින් සමච්ඡේදනය වෙනවා. මේ DC විකර්ණ මගින් සමච්ඡේදනය වෙනවා. ඒක නිසා අපිට ගත්ත හැකි මේ DCE කියන රෝස පාටින් පාට කරන මේ ත්‍රිකෝණයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර භාගයක් කියලා. මෙයාගේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර භාගයක් වෙනවා. මොකද සමාන්තරාශ්‍රය වර්ග සෙන්ටිමීටර එකක සමාන්තරාශ්‍රයක් නිසා. ඊළඟට මේ අපිට වර්ගඵලය හොයන්න තියෙන මේ ACE කියන ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙන්න ඕන ACD කියන මේ නිල් පාටින් පාට කරලා තියෙන ත්‍රිකෝණයේ වර්ගඵලයේ DCE කියන ඔය රෝස පාටින් පාට කරලා තියෙන ත්‍රිකෝණයේත් වර්ගඵලය. මොකද මේ ACE කියන ත්‍රිකෝණය හැදිලා තියෙන්නේ ACD කියන ත්‍රිකෝණය සහ DCE කියන ත්‍රිකෝණය සම්බන්ධ වෙලා. එතකොට අපි ලබාගෙන තියෙනවා මේ ACD ත්‍රිකෝණයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර භාගයක් කියලා. ඒ වගේම DCE වර්ගඵලයත් වර්ග සෙන්ටිමීටර භාගයක් කියලා. එතකොට මේ ACE කියන අපිට හොයන්න තියෙන ත්‍රිකෝණයේ වර්ගඵලය භාගයයි 1යි වර්ග සෙන්ටිමීටර කියලා අපිට ලැබෙනවා. 24 වෙනි ගාන විදිහට අපිට ඇවිල්ලා තියෙන වෘත්ත චතුරස්‍ර සම්බන්ධ ගානක්. මේකේ කියනවා දී ඇති රූපයේ KLMN වෘත්ත චතුරස්‍රයේකි KN රේඛාව P දක්වා දික් කර ඇත. දී ඇති තොරතුරු ඇසුරෙන් XC අගය සොයන්න. මේකේ කියනවා මේ KLMN කියන්නේ වෘත්ත චතුරස්‍රයක් කියලා. ඊට අමතරව කියන මේ KN කියන රේඛාව එහෙම නැත්නම් මේ වෘත්ත චතුරස්‍රයේ පාදය P වෙනකන් දික් කරලා තියෙනවා කියන. එතකොට මේ x කියන්නේ වෘත්ත චතුරස්‍රයේ බාහිර කෝණය. ප්‍රමේයක් තියෙනවා වෘත්ත චතුරස්‍රයක බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වෙනවා කියලා. මේ වෘත්ත චතුරස්‍රය ගත්තොත් මේ x කියන කෝණයේ අභ්‍යන්තර සම්මුඛ කෝණය වෙන්නේ මේ KLM කියන මෙන්න මේ කෝණය ප්‍රමේය අනුව අංශක x වෙනවා. මේ KLM කියන මේ ත්‍රිකෝණය සැලකුවොත් ඒකේ අභ්‍යන්තර කෝණවල එකතු අංශක 180යි. ඒ කියන්නේ මේ x ගෙයි 25යි 35 එකතුව සමාන වෙන්න ඕන 180කට. x එකතු කිරීම 25යි 35 එකතු කරාම 60යි. මේක සමාන වෙන්න ඕන 180ට. මේ 60 180 ඉන්න පැත්තට ගෙනලා අඩු කරොත් x සමාන වෙනවා 180 අඩු කිරීම 60. x ගේ උත්තරය අපිට ලැබෙනවා 120ක් කියලා. 25 වෙනි ප්‍රශ්නේ විදිහට අපිට ඇවිල්ලා තියෙන්නේ A හා B ලක්ෂ හරහා යන සරල රේඛාවේ අනුක්‍රමණය සොයන්න කියලා. මේ කියන රේඛාව A හා B ලක්ෂ හරහා යනවා නම් මේ A කියන ලක්ෂයයි B කියන ලක්ෂයයි මේ රේඛාව මත පිහිටන්න ඕන. අපිට සරල රේඛාවක අනුක්‍රමණය හොයන්න දෙනවා නම් ඒක මත තියෙන ලක්ෂ දෙකක් අපි දන්නවා නම් අපිට පුළුවන් මේ m සමානයි y1 ඍණ y2 බෙදීම x1 ඍණ x2 කියන මේ සමීකරණය පාවිච්චි කරලා මේකේ අනුක්‍රමණය හොයාගන්න. ඒකෙදි අපි මේ රේඛාව මත තියෙන ලක්ෂ දෙකෙන් එකක් x1 y1 විදිහටත් අනිත් එක x2 y2 විදිහටත් නම් කරගන්න ඕන. මේකෙදි කාට හරි පුළුවන් b ව x1 y1 විදිහට අරන් aට x2 y2 කියලා ලකුණු කරන්න. එහෙම කරත් එකම උත්තරේ තමයි ලැබෙන්නේ. දැන් අපි මේකෙදි අරන් තියෙන්නේ x1 විදිහට බිඳුවක් y1 විදිහට 3ක්. ඒ වගේම x2 විදිහට 2යි y2 විදිහට බිඳුවයි අපි අරන් තියෙනවා. අපි ආදේශ කරොත් m සමාන වෙනවා y1 විදිහට අරන් තියෙන 3 එයාගෙන් අඩු වෙන්න ඕන y2 විදිහට අරන් තියෙන බිඳුව. ඒක බෙදන්න ඕන x1 විදිහට තියෙන බිඳුව x2 විදිහට අරන් තියෙන්නේ 2.
මෙතනින් අපිට ලැබෙනවා m සමානයි කියලා 3න් බිඳුවක් ගියාම 3මයි. බිඳුව අඩු කිරීම 2 අපිට ලැබෙනවා ඍණ 2ක් කියලා. මෙතනින් අපිට අනුක්‍රමණය සමාන වෙනවා ඍණ 3 බෙදීම 2කට.